මගේ ආදරණීය දුවේ පුතේ ප්‍රථමයෙන් ඔබට සුබ දවසක් සහ නිරෝගී දිනයක් ප්‍රාර්ථනා කරනු ලබනවා. මේ වීඩියෝව තුළින් උත්සාහ කරන්නේ 10 ශ්‍රේණියේ කතෝලික ධර්මය පළවෙනි නිපුණතාවයට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නටයි. ප්‍රථමයෙන්ම අපි මෙම අනුමාන ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රය සාකච්ඡාවට යොමු කරමු. පළමු පත්‍රය පළවෙනි ප්‍රශ්නය. කතෝලික සභාව පැවතෙන්නේ හිස් තැනක් යුගයේ සිටය. 1. ආදිපිතෘවරුන්ගේ 2. දිවසිවරුන්ගේ 3. අපෝස්තලවරුන්ගේ 4. සභා පියවරුන්ගේ. නිවැරදි පිළිතුර 3. අපෝස්තලවරුන්ගේ යුගයේ සිටය. දෙවෙනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේගේ හිස් තැනක් සදහටම පවතී. මේ වචනය නම් ඔබට දේශනා කරන ලද හිස් තැනක්ය. මේ වගන්තිය සම්පූර්ණ කිරීම සඳහා වඩාත් සුදුසු වචන යුගල වන්නේ 1. වචනය සුභාස්න 2. ප්‍රේමය පණිවිඩය 3. දයාව සුභාස්න 4. ආඥාව සුභාරංචිය. නිවැරදි පිළිතුර 1. වචනය සහ සුභාස්න. තුන්වෙනි ප්‍රශ්නය එලිදරව්ව පොතෙහි කර්තෘත්වය ආරූඪ කර ඇත්තේ 1. ශුද්ධ වූ ජොහාන්තුමාටය 2. ශුද්ධ වූ පේදුරුතුමාටය 3. ශුද්ධ වූ මතෙව්තුමාටය 4. ශුද්ධ වූ තෝමස්තුමාටය. නිවැරදි පිළිතුර 1. ශුද්ධ වූ ජොහාන්තුමාටය. හතරවෙනි ප්‍රශ්නය ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වූ අපෝස්තලවරු සුභාස්න දේශනා කිරීමට පටන් ගත්තේ 1. ජෙරුසලම සහ සමාරියෙහිය 2. ජෙරුසලම හා ජුදයාවෙනි 3. ගලීලය සහ නාසරතෙනි 4. අන්තිෝකය හා සිරියාවෙනි. නිවැරදි පිළිතුර 2. ජෙරුසලම හා ජුදයාවෙනි. පස්වෙනි ප්‍රශ්නය A. ධර්මදූතයට සූදානම B. රෝමෙහි සාක්ෂි දැරීම C. ජුදේ හා සමාරියේ සාක්ෂි දැරීම D. ශුද්ධෝ පාවුලතුමාගේ ධර්මදූත සේවය. ඉහත කරුණු අතරින් අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොතෙහි සැකැස්ම පිළිබඳව වඩාත් නිවැරදි පිළිතුර වන්නේ 1. A. B සහ C ය 2. A, C සහ D ය 3. B, C සහ D ය 4. A, B සහ D ය. නිවැරදි පිළිතුර 2. A, C සහ D ය. හයවෙනි ප්‍රශ්නය දෙවි සමිඳානන් වහන්සේ රාත්‍රියේදී ස්වප්නයකින් සලමුන් රජතුමාට දර්ශනය වූයේ හිස් තැනක් හිදීය. මේ හිස් තැනට වඩාත් සුදුසු පිළිතුර වන්නේ 1. හේබ්‍රෝන්හි 2. බෙතෙල්හි 3. ගිබියොන්හි 4. බෙර්ෂෙබාහිය. නිවැරදි පිළිතුර 3. ගිබියොන්හි. හත්වෙනි ප්‍රශ්නය හුදෙක් නුඹේම නුවණෙහි නොපිහිටා මුළු සිතින් හිස් තැනක්. මෙම වගන්තිය සම්පූර්ණ කරන්න. 1. දෙවි උතුමන් නමදින්න 2. හිමිතුමන් කෙරෙහි විශ්වාසය තබන්න 3. දෙවිඳුන් අන පිළිපදින්න 4. දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. නිවැරදි පිළිතුර 2. හිමිතුමන් කෙරෙහි විශ්වාසය තබන්න. 8වෙනි ප්‍රශ්නය ජීවන සභා සම්ප්‍රදාය යනු 1. ක්‍රිස්තුස් වහන්සේ ගැන ලිඛිතව පවතින දෑය 2. ක්‍රිස්තුස් වහන්සේ ගැන අනුමානෙන් සොයාගත් දෑ 3. ලේඛන ගතව නැති ක්‍රිස්තුස් වහන්සේ කළ කී දෑ 4. ලේඛනගත කිරීමට සැලසුම් කර ඇති දෑ. නිවැරදි පිළිතුර 3. ලේඛන ගතව නැති ක්‍රිස්තුස් වහන්සේ කළ කී දෑ. 9වෙනි ප්‍රශ්නය ශුද්ධ වූ බයිබලයේ පළමු පොත් කාණ්ඩය හිස් තැනක් ලෙස හඳුන්වයි.
එක පංච පුස්තකය, දෙක ඉතිහාස පොත්, තුන ප්‍රඥා පොත්, හතර දිවසිවර පොත්. නිවැරදි පිළිතුර 1 පංච පුස්තකය. 10 වෙනි ප්‍රශ්නය ශුද්ධ වූ ලූක්තුමා සම්බන්ධයෙන් නිවැරදි කරුණ වන්නේ A. ඉතිහාසඥයෙකි, B. නීතිවේදියෙකි, C. වෛද්‍යවරයෙකි, D. පූජකයෙකි. 1 A B නිවැරදිය, 2 A C නිවැරදිය, 3 A D නිවැරදිය, 4 B C නිවැරදිය. නිවැරදි පිළිතුර 2 A සහ C නිවැරදිය. 11 වෙනි ප්‍රශ්නය රෝම ලිපිය, කොරින්ති ලිපි, ගලාති ලිපි, පිලිප්පි ලිපි මෙම ලිපිවලට අදාළ නිවැරදි කරුණක් වන්නේ 1 මේවා ආරූඪ නම් වලින් ඉදිරිපත් කර ඇත, 2 ද්විතීය පාවුල විසින් ලියා ඇත, 3 පාවුලතුමා විසින්ම ලියා ඇත, 4 වෙනත් සංදේශවලට අයත් වේ. නිවැරදි පිළිතුර 3 පාවුලතුමා විසින්ම ලියා ඇත. 12 වෙනි ප්‍රශ්නය එළිදරව් සාහිත්‍යයේ මෙම සංකේතවලට අදාළ නිවැරදි පිළිතුර වන්නේ සුදු, රතු, 4, 10. 1 ජයග්‍රහණය, සාගතය, විශ්වය, පරිපූර්ණත්වය, 2 ජයග්‍රහණය, යුද්ධය හා ලේ වැගිරීම, විශ්වය, පරිපූර්ණත්වය, 3 සාගතය, යුද්ධය හා ලේ වැගිරීම, පූර්ණත්වය, ඊශ්‍රායල් ජනතාව, 4 සාගතය, මරණය, පූර්ණත්වය, පරිපූර්ණත්වය. නිවැරදි පිළිතුර 2 ජයග්‍රහණය, යුද්ධය හා ලේ වැගිරීම, විශ්වය, පරිපූර්ණත්වය. ප්‍රශ්නාංක 13 හේබ්‍රේව් ප්‍රඥාව, පෞල් හා ගෝත්‍රික ප්‍රඥාව හිස් තැනක්, අභිධාර්මික ප්‍රඥාව හිස් තැනක්. මේ හිස් තැනට අදාළ පිළිතුර වන්නේ 1 ක්‍රියාකාරී ප්‍රඥාව හා එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාවය, 2 රාජ්‍ය සභා ප්‍රඥාව හා එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාව, 3 සමාජශීලී ප්‍රඥාව හා රාජ්‍ය සභා ප්‍රඥාව, 4 දේව ප්‍රඥාව හා මනුෂ්‍ය ප්‍රඥාව. නිවැරදි පිළිතුර 2 රාජ්‍ය සභා ප්‍රඥාව හා එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාව. ප්‍රශ්නාංක 14 හිස් තැනක් අනුසාර කිරීමෙන් දැහැමි ජීවිතයකට යොමු වෙමු. මෙහි හිස් තැනට වඩාත් ගැළපෙන පිළිතුර වන්නේ 1 භාග්‍ය, 2 දසපනත, 3 හෘද සාක්ෂිය, 4 දේවපනත්. නිවැරදි පිළිතුර 2 දසපනත. 15 වෙනි ප්‍රශ්නය මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළසේක යනුවෙන් ප්‍රකාශ කරන සුභාරංචි කතුවරයා වන්නේ 1 ශුද්ධ වූ ලූක්තුමා, 2 ශුද්ධ වූ මාක්තුමා, 3 ශුද්ධ වූ මතෙව්තුමා, 4 ශුද්ධ වූ ජොහාන්තුමා. නිවැරදි පිළිතුර 4 ශුද්ධ වූ ජොහාන්තුමාය. 16 වෙනි ප්‍රශ්නය නිමල් එළිදරව්ව පොත ලියවුණු පීඩන සමය මෙසේ නම් කරන ලදී. මින් වඩාත් නිවැරදි පිළිතුර වන්නේ 1 නීරෝ අධිරාජ්‍යයාගේ පීඩන සමයේය, 2 දියොක්ලේසියානු අධිරාජ්‍යයාගේ පීඩන සමයේදීය, 3 අවුරේලියස් අධිරාජ්‍යයාගේ පීඩන සමයේදීය, 4 ඩොමීෂියන් අධිරාජ්‍යයාගේ පීඩන සමයේදීය. නිවැරදි පිළිතුර 4 ඩොමීෂියන් අධිරාජ්‍යයාගේ පීඩන සමයේදීය. 17 වෙනි ප්‍රශ්නය ධනය බලය නොව විනිශ්චය සඳහා තෝරා ගැනීමට ඥානය ඉල්ලූ රජතුමා වන්නේ 1 සාවුල් රජ, 2 සලමොන් රජු, 3 හෙරෝද් රජ, 4 දාවිත් රජ.
නිවැරදි පිළිතුර 2 සලමොන් රජු. 18 වෙනි ප්‍රශ්නය බැටළුවාගේ සංකේතය මගින් ඉදිරිපත් කරන්නේ 1 දෙවියන් වහන්සේය, 2 දේව ජනතාවය, 3 ඊශ්‍රායෙල් ජනතාවය, 4 ක්‍රිස්තුස් වහන්සේය. නිවැරදි පිළිතුර 4 ක්‍රිස්තුස් වහන්සේය. 19 වෙනි ප්‍රශ්නය දේව ආදරයේ හා ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකමේ සංකේතය වන්නේ 1 සැරයටියයි, 2 යෂ්ටියයි, 3 කුරුසියයි, 4 ඉඟපටියයි. නිවැරදි පිළිතුර 3 කුරුසියයි. 20 වෙනි ප්‍රශ්නය රූත්ගේ කතාව සහ එස්තර් පොත හිස් තැනක් කෘති දෙකකි. මේ හිස් තැනට වඩාත් ගැලපෙන පිළිතුර වන්නේ 1 ජනප්‍රිය දිවැසි, 2 ජනප්‍රිය වීර, 3 ජනප්‍රිය ඓතිහාසික, 4 ජනප්‍රිය ධාර්මික. නිවැරදි පිළිතුර 3 ජනප්‍රිය ඓතිහාසික කෘති දෙකකි. 21 වෙනි ප්‍රශ්නය ගිනිගත් නොදැවෙන පඳුර සංකේතය මගින් ඉදිරිපත් කරන්නේ 1 මෝසෙස් තුමාගේ කැඳවීමය, 2 මෝසෙස් තුමාගේ දුර්වලකමය, 3 දෙවියන් වහන්සේගේ බලවත් බවය, 4 දෙවියන් වහන්සේගේ වැඩ සිටීමය. නිවැරදි පිළිතුර 4 දෙවියන් වහන්සේගේ වැඩ සිටීමය. 22 වෙනි ප්‍රශ්නය අපෝස්තලික යුගයේදී ශුද්ධෝ සභාවට මහඟු සේවයක් කළ විශිෂ්ට පුද්ගලයෙකු වන්නේ 1 ශුද්ධෝ ස්තේපන්තුමා, 2 ශුද්ධෝ ජුසේවාස් මුනිතුමා, 3 ශුද්ධෝ තෝමස්තුමා, 4 ශුද්ධෝ පාවුලුතුමා. නිවැරදි පිළිතුර 4 ශුද්ධෝ පාවුලුතුමා. 23 වෙනි ප්‍රශ්නය ප්‍රඥාවන්තව කටයුතු කිරීම යනු 1 හෘද සාක්ෂියට අනුව ජීවත් වීමයි, 2 වඩා පහසු දේ කිරීමයි, 3 යහපත පමණක් තෝරාගෙන කටයුතු කිරීමයි, 4 බුද්ධිය මෙහෙවා කටයුතු කිරීමයි. නිවැරදි පිළිතුර 3 යහපත පමණක් තෝරාගෙන කටයුතු කිරීමයි. 24 වෙනි ප්‍රශ්නය ශුද්ධෝ බයිබලයේ ප්‍රධාන කර්තෘ වන්නේ 1 මිනිසාය, 2 දෙවියන් වහන්සේය, 3 ශුද්ධාත්මයන්න් වහන්සේය, 4 ක්‍රිස්තුස් වහන්සේය. නිවැරදි පිළිතුර 2 දෙවියන් වහන්සේය. 25 වෙනි ප්‍රශ්නය ප්‍රඥාව සඳහා යොදන හේබ්‍රෙව් වචනය හොක්මාය. පහත ඉරියැඳි පදයෙහි අර්ථය වන්නේ 1 පූර්ණව හා ශුද්ධවන්තව ජීවත් වීමේ හැකියාව, 2 සාර්ථකව හා ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව, 3 විනිවිදව හා ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව, 4 ශුද්ධවන්තව හා පිරිසිදුව ජීවත් වීමේ හැකියාව. නිවැරදි පිළිතුර 2 සාර්ථකව හා ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව. 26 වෙනි ප්‍රශ්නය ගැලවීමේ ඉතිහාසයේ පරමාර්ථය වන්නේ 1 දේව විශ්වාසය වර්ධනය කිරීමයි, 2 දැනුම වර්ධනය කිරීමයි, 3 අත්දැකීම් වර්ධනය කිරීමයි, 4 දේව සම්බන්ධතාවය වර්ධනය කිරීමයි. නිවැරදි පිළිතුර 1 දේව විශ්වාසය වර්ධනය කිරීමයි. 27 වෙනි ප්‍රශ්නය ගිබියොන්හි ප්‍රධාන කඳු මත පූජා ඔප්පු කළේ හිස් තැනක් රජුය. හිස් තැනට ගැලපෙන පිළිතුර වන්නේ 1 දාවිත් රජතුමාය, 2 සලමොන් රජතුමාය, 3 සාවුල් රජතුමාය, 4 ජෙරබොවම් රජතුමාය. නිවැරදි පිළිතුර 2 සලමොන් රජතුමාය.
28 වෙනි ප්‍රශ්නය ඉරුදින දිව්‍ය පූජාවේ දෙවන කියවීම සඳහා බොහෝ විට උපුටා ගන්නේ 1. ඉතිහාස පොත්ය 2. ශුද්ධෝ පාවුලතුමාගේ හසුන්ය 3. දිවසි ග්‍රන්ථය 4. නීති පොත්ය. නිවැරදි පිළිතුර 2. ශුද්ධෝ පාවුලතුමාගේ හසුන්ය. 29 වෙනි ප්‍රශ්නය පැරණි ගිවිසුමේ ඇති එළිදරව්ව සාහිත්‍යයට අයත් ග්‍රන්ථයක් නම් 1. හිතෝපදේශය 2. එක රාජාවලිය 3. හබක්කුක් 4. දානියෙල්. නිවැරදි පිළිතුර 4. දානියෙල්. 30 වෙනි ප්‍රශ්නය පුරාණ ගිවිසුමේ ඉතිහාස පොත් දේවවේදීය ඉතිහාස කතා ලෙස හැඳින්විය හැක්කේ 1. එහි විශ්වාසයේ අත්දැකීම් අඩංගු නිසාය 2. මිනිස් ඉතිහාසය තුළ දෙවියන් වහන්සේ ක්‍රියාකාරී වූ නිසාය 3. ඉතිහාස කතා අඩංගු නිසාය 4. ඊශ්‍රායෙල් ජනතාවගේ අත්දැකීම් අඩංගු නිසාය. නිවැරදි පිළිතුර 2. මිනිස් ඉතිහාසය තුළ දෙවියන් වහන්සේ ක්‍රියාකාරී වූ නිසාය. 31 වෙනි ප්‍රශ්නය දේව වචනය පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද්දේ 1. ලේඛන සම්ප්‍රදාය තුලිනි 2. වාචික සම්ප්‍රදාය තුලිනි 3. ජීවන සභා සම්ප්‍රදාය තුලිනි 4. ඓතිහාසික සම්ප්‍රදාය තුලිනි. නිවැරදි පිළිතුර 2. වාචික සම්ප්‍රදාය තුලිනි. 32 වන ප්‍රශ්නය දිනපතා යැදුමේදී දෙවියන් වහන්සේට පවුලක් ලෙස යාඥා කළ යුත්තේ 1. විශ්වාසය පතාය 2. මුදල් පතාය 3. ප්‍රඥාව පතාය 4. සතුට පතාය. නිවැරදි පිළිතුර 3. ප්‍රඥාව පතාය. 33 වෙනි ප්‍රශ්නය ඊශ්‍රායෙල් ජාතියේ නැගීම හා දේව ආශිර්වාදය ලැබීමට හේතු වූයේ 1. ප්‍රේමයේ පනත්ය 2. ශුද්ධ වූ ස්වභාවයේ පනත්ය 3. දස පනතය 4. ආත්මීක පුණ්‍ය ක්‍රියාය. නිවැරදි පිළිතුර 3. දස පනතය. 34 වෙනි ප්‍රශ්නය ශුද්ධ වූ බයිබලයේ පුද්ගල හෝ ජනතා ගැටලු හා ඒවාට විසඳුම් දේවවේදීය දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කර ඇති ඓතිහාසික කෘති දෙකක් වන්නේ 1. එක සාමුවෙල් හා එස්රා 2. ජුදිත් හා එස්රා 3. රූත් සහ එස්තර් 4. ජෝෂුවා සහ රූත්. නිවැරදි පිළිතුර 3. රූත් සහ එස්තර්. 35 වෙනි ප්‍රශ්නය ශුද්ධ වූ පාවුලතුමා ලියන ලද නව ගිවිසුමේ හසුන්පත් සංඛ්‍යාව වන්නේ 1. 21න් 2කි 2. 21න් 4කි 3. 21න් 8කි 4. 21න් 13කි. නිවැරදි පිළිතුර 4. 21න් 13කි. 36 වෙනි ප්‍රශ්නය රෝම අධිරාජ්‍ය තුල එකල කිතුණුවන්ට හිංසා පීඩාවන්ට භාජනය කිරීමට හේතුව වූයේ 1. ඔවුන් ආගමකට අයත් නිසා 2. අධිරාජ්‍යයා දේවත්වයෙන් පිළිනොගැනීම නිසා 3. රජයට බදු ගෙවීම ප්‍රතික්ෂේප කළ නිසා 4. ඔවුන් අන්‍ය ජාතීන් වන නිසා. නිවැරදි පිළිතුර 2. අධිරාජ්‍යයා දේවත්වයෙන් නොපිළිගැනීම නිසා. 37 වෙනි ප්‍රශ්නය ජීවිත හරය එහි ගැටලු විනිශ්චය පිළිබඳ සංකල්පය ආශ්‍රිතව විග්‍රහ කෙරෙන්නේ 1. පවුල හා ගෝත්‍රික ප්‍රඥාවය 2. රාජ්‍ය සභා ප්‍රඥාවය 3. අභිධාර්මික ප්‍රඥාවය 4. එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාවය. නිවැරදි පිළිතුර 3. අභිධාර්මික ප්‍රඥාවය. 38 වෙනි ප්‍රශ්නය
ස්වාමින් වහන්සේගේ වචනය සදහටම පවතී. මේ වචනය නම් ඔබට හිස්තැනක් සුභාස්නය. 1 පේදුරු 1:25 මෙහි හිස්තැනට සුදුසු වචන වන්නේ 1. ප්‍රකාශ කරන ලද, 2. දේශනා කරන ලද, 3. උගන්වන ලද, 4. දේවා වදාළ. නිවැරදි පිළිතුර 2. දේශනා කරන ලද සුභාස්නය. 39 වෙනි ප්‍රශ්නය ඊශ්‍රායලය හා පූර්ණත්වය යන ඒවායේ සංඛ්‍යා සංකේත වන්නේ 1. 4 සහ 7ය, 2. 7 සහ 10ය, 3. 12 සහ 10ය, 4. 10 සහ 12ය. නිවැරදි පිළිතුර 3. 12 සහ 7ය. 40 වෙනි ප්‍රශ්නය පළවෙනි කොටසෙහි අවසාන ප්‍රශ්නය පීඩාකාරී බලය නියත ලෙස පරාජය වන බව අපට පෙන්눔 කරන්නේ 1. ද්විත්වවාදයයි, 2. යුගාන්තවාදයයි, 3. සංකේත භාවිතයයි, 4. අභිධාර්මික ප්‍රඥාවයි. නිවැරදි පිළිතුර 2. යුගාන්තවාදයයි. ඒ අනුව 10 ශ්‍රේණියේ පළවෙනි නිපුණතාවයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයේහි පළවෙනි කොටස මෙතනින් නිමාවට පත් වෙනවා. අපි දැන් මෙම ප්‍රශ්න පත්‍රයේහි දෙවන කොටස වෙත අවධානය යොමු කරමු. දෙවන පත්‍රය අනිවාර්ය පළමු ප්‍රශ්නයේහි පළවෙනි ප්‍රශ්නය. දේව අනාවරණයේ මූලාශ්‍ර දෙක නම් කරන්න. ශුද්ධ බයිබලය සහ ජීවන සභා සම්ප්‍රදාය. දෙවෙනි ප්‍රශ්නය නව ගිවිසුමේ පොත් වර්ගීකරණයට අනුව පොත් වර්ග දෙකක් නම් කරන්න. සුභාරංචි හා අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොත, හසුන්, එලිදරව්ව. තුන්වෙනි ප්‍රශ්නය ශුද්ධ වූ ලූක්තුමා විසින් ලියන ලද ග්‍රන්ථ දෙකක් නම් කරන්න. ශුද්ධ වූ ලූක් සුභාරංචිය සහ අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොත. හතරවෙනි ප්‍රශ්නය ශුද්ධ වූ ලූක්තුමා තම ග්‍රන්ථය පිළිගැන්වූ තැනැත්තා නම් කර එහි අර්ථය ලියා දක්වන්න. පිළිගැන්වූ පුද්ගලයාගේ නම තියෝපිලස්, එහි අර්ථය දෙවියන් වහන්සේගේ මිත්‍රයා. පස්වෙනි ප්‍රශ්නය ශුද්ධ වූ පාවුලතුමා විසින්ම රචිත හසුන්පත් දෙකක් නම් කරන්න. රෝම, 1 කොරින්ති, 2 කොරින්ති, ගලාති, පිලිප්පි, පිලමොන්, 1 තෙසලෝනික. 6 වෙනි ප්‍රශ්නය ශුද්ධ වූ පාවුලතුමාගේ ආරූඪ කර්තෘත්වයෙන් යුත් හසුන් දෙකක් නම් කරන්න. 2 තෙසලෝනික, 1 තිමති, 2 තිමති, තීතස්. 7 වෙනි ප්‍රශ්නය සිරගතව සිටියදී ශුද්ධ වූ පාවුලතුමා විසින් ලියන ලද පෞද්ගලික හසුන නම් කරන්න. පිලමොන් ලිපිය. 8 වෙනි ප්‍රශ්නය එලිදරව්ව සඳහා යෙදෙන ග්‍රීක් වචනයේ අර්ථය ලියා දක්වන්න. සැඟව තිබූ යමක් ප්‍රකාශ වීම හෝ අනාවරණය වීම. 9 වෙනි ප්‍රශ්නය වෙනත් හසුන් හඳුන්වන නම් දෙකක් ලියන්න. විශ්ව සංදේශ, කතෝලික සංදේශ, සාමාන්‍ය හසුන්. 10 වෙනි ප්‍රශ්නය කළු හා සුදු මැලි යන වර්ණ සංකේතවල අර්ථය ලියන්න. කළු සාගතය, සුදු මැලි මරණය. ව්‍යුහගත ප්‍රශ්නයන්හි පළමු ප්‍රධාන ප්‍රශ්නයෙහි ප්‍රශ්නාංක 1. නව ගිවිසුමට අයත් වෙනත් ලිපි දෙකක් නම් කරන්න. හේබ්‍රෙව්, ජාකොබ්, 1 පේදුරු, 2 පේදුරු, 1 ජොහාන්, 2 ජොහාන්, 3 ජොහාන්, ජූද්. දෙවෙනි ප්‍රශ්නය මුල් කිතුණු සභාවේ ලක්ෂණ 3ක් ලියන්න. යාඥාව, සහභාගීකම, රොටි කැඩීම, ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම. ප්‍රශ්නාංක 3. ක්‍රිස්තුස් වහන්සේගේ මිතුරෙකු වීමට
ඔබට කළ හැකි කාර්යයන් 5ක් ලියන්න. යාඥාවේ ජීවිතයක් ගත කිරීම, අසරණ අයට පිහිටවීම, වැරදි කරන අයට සමාව දීම, අන් අයගේ අවශ්‍යතාවලට සංවේදී වීම, ජාති ආගම් ભેදයකින් තොරව කටයුතු කිරීම යනාදී පිළිතුරු. දෙවැනි ප්‍රධාන ප්‍රශ්නය. ප්‍රශ්නාංක 1. ප්‍රඥා සාහිත්‍යයට අයත් ග්‍රන්ථ දෙකක් නම් කරන්න. ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශය, ධර්මදේශකයා, ප්‍රේමගී, ප්‍රඥාව, උපදේශකයා හෙවත් සිරාක්. දෙවෙනි ප්‍රශ්නය. පුරාණ ගිවිසුම තුළ ප්‍රඥාව ඉදිරිපත් කර ඇති සාහිත්‍යමය ස්වරූප 3ක් ලියන්න. ප්‍රස්තාව පිරුළු, උපදේශ, කතාන්දර, සංකල්පනා, ගීත. තුන්වෙනි ප්‍රශ්නය. ඔබ ජීවිතයේ ප්‍රඥාවන්තව කටයුතු කළ අවස්ථා 5ක් ලියන්න. වැරදි මාවතේ යන මිතුරන් සමග ක්‍රියා කිරීමේදී, අවදානම් සහිත ක්‍රීඩා කිරීමේදී, අවදානම් සහිත රැකියා කිරීමේදී, සමාජයේ අනෙක් අය හා එක්ව කටයුතු කිරීමේදී, දෛනික ජීවිතයේ තෝරා ගැනීම වලදී යනාදී පිළිතුරු ඔබට ගොනු කළ හැකියි. තුන්වෙනි ප්‍රධාන ප්‍රශ්නය. ප්‍රශ්නාංක 1. කතෝලික බයිබලයේ පැරණි ගිවිසුමට හා නව ගිවිසුමට අයත් පොත් සංඛ්‍යාව වෙන වෙනම ලියන්න. පැරණි ගිවිසුමේ පොත් සංඛ්‍යාව 46යි. නව ගිවිසුමේ පොත් සංඛ්‍යාව 27යි. දෙවෙනි ප්‍රශ්නය. පුරාණ ගිවිසුමේ ඉතිහාස පොත් 3ක් නම් කරන්න. ජොෂුවා, වීරාවලිය, රූත් කතාව, 1 සාමුවෙල්, 2 සාමුවෙල්, 1 රාජාවලිය, 2 රාජාවලිය, 1-2 වංශාවලිය, එස්රා, නෙහෙමියා, තෝබිත්, ජුදිත්, එස්තර්, 1 මකබී, 2 මකබී. තුන්වෙනි ප්‍රශ්නය. ශුද්ධ වූ බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබ ලබන ප්‍රයෝජන 5ක් ලියන්න. විශ්වාසයේ ජීවිතය වර්ධනය වීම, එදිනෙදා ජීවිත ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකිවීම, දුක් කම්කටොළු බාධක ප්‍රශ්න හමුවේ විකල්ප මාර්ගවලට යොමු නොවී විශ්වාසයට සාක්ෂි දැරීම, ශුද්ධ වූ බයිබලය පිළිබඳ අවබෝධය ගැඹුරු වීම, කිතුණු කැඳවීමේ අනන්‍යතාවය වඩා හඳුනා ගැනීමට හැකිවීම යනාදී පිළිතුරු. 4වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 1. ශුද්ධ වූ බයිබලයේ සංකේත භාවිතයෙන් ලියා ඇති කෘතීන් දෙකක් නම් කරන්න. දානියෙල් පොත, එලිදරව් පොත. දෙවෙනි ප්‍රශ්නය. එලිදරව් සාහිත්‍යයට අයත් ලක්ෂණ 3ක් කෙටියෙන් හඳුන්වන්න. ද්විත්වවාදය, යුගාන්තවාදය, සංකේත භාවිතය ආරූඪ නාමයකින් ඉදිරිපත් කර තිබීම. තුන්වෙනි ප්‍රශ්නය. මුල් කිතුණු සභාව තුළ ජීවත් වූ කිතුණුවන්ගේ ආදර්ශය අනුව නූතන සමාජය තුළ කිතුණුවන්ට එල්ලවන අභියෝග හඳුන්වා දී ඊට ඔබ මුහුණ දෙන අයුරු විස්තර කරන්න. ආගමික වත්පිළිවෙත්වල නිරත වීමේ නිදහස සීමා වීම, සමාජයේ කොන්වීම, මරණ තර්ජන පවා එල්ලවීම, ශුද්ධ ලියවිල්ල පිළිබඳ වැරදි අර්ථකථන ඉදිරිපත් කිරීම, මේ ආදී පිළිතුරු දක්වා ඊට මුහුණ දෙන ආකාරය ඔබට විස්තර කර හැකියි. 5වෙනි ප්‍රශ්නය. පළමු ප්‍රශ්නය. ශුද්ධ පාවුලතුමා ලිපි ලිවීමේ පරමාර්ථ දෙක කුමක්ද? කාර්ය බහුලත්වය නිසා කිතුණු සංඝ බැහැදැකීමට යාමේ අපහසුව, සිරගතව සිටීම නිසා කිතුණු සංඝ බැහැදැකීමට යාමේ අපහසුව. දෙවෙනි ප්‍රශ්නය. ශුද්ධ පාවුලතුමාගේ හසුන් බෙදෙන ප්‍රධාන කොටස් 3 නම් කරන්න. ශුද්ධ පාවුලතුමා විසින්ම ලියන ලද සංදේශ, ද්විතීය පාවුල සංදේශ, ආරූඪ කර්තෘත්වය. තුන්වෙනි ප්‍රශ්නය.
සුභාරංචිය පතල කිරීමට කතෝලික ලේඛකයෙකු ලෙස කටයුතු කළ හැක්කේ කෙසේදැයි කරුණු පහකින් විස්තර කරන්න. ළමා ප්‍රදීපයාදී සංග්‍රහවලට ලිපි ලිවීම, පුවත්පත්වලට කතෝලික ලිපි ලිවීම, භක්ති ප්‍රබෝධන වැනි සංග්‍රහවලට ලිපි ලිවීම, දහම් පාසලේදී ආගමික ලිපි ලියා දේවස්ථාන දැන්වීම් පුවරුවේ දැමීම, පාසලේදී වැදගත් දේව වාක්‍ය බිත්ති පුවරුවලට දැමීම. 6 වෙනි ප්‍රශ්නය පහත සඳහන් මාතෘකාවලින් දෙකක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න. 1. ශුද්ධ වූ බයිබලය, 2. ගිනිගත් නොදැවෙන පඳුර, 3. අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොත, 4. ප්‍රඥා සාහිත්‍යයේ අරමුණු සහ ආධ්‍යාත්මිකත්වය. මගේ දුවේ පුතේ 6 වෙනි ප්‍රශ්නයට අදාළව ඔබ ගොනු කළ පිළිතුරුවල නිර්වද්‍යතාවය 10 ශ්‍රේණියේ පළවෙනි නිපුණතාවයට අදාළ මෙම පාඩම් හරහා ඔබටම පෞද්ගලිකවම පරීක්ෂා කරගත හැකියි. එහෙමනම් මගේ ආදරණීය දුවේ පුතේ 10 ශ්‍රේණියේ කතෝලික ධර්මය පළමු නිපුණතාවයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙතනින් නිමාවටපත් වෙනවා. නැවතත් ඔබව දෙවෙනි නිපුණතාවයට අදාළ ප්‍රශ්න පත්‍රයෙන් හමුවීමේ අරමුණින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.